අයිබෝන් සුබුදෑසනක් අපි දවස ආරම්භ කරමු. සතියත් ආරම්භ වෙනවා අද සඳුදා දවස. කොමුණත් මේ දෙසැම්බර් 14 වෙනි සඳුදාව බොහොම සුබ සුන්දර දවසක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දවස ආරම්භ කරන්නේ. ජාතික පුවත්පත් වල අද දවසට අදාළව පළවෙනි තිබෙන වාර්තාත් එක්ක මේ වාර්තා අතරේ ලංකාදීප පුවත්පතට අවධානය යොමු කිරීමේදී ප්‍රධාන සිරස්තලයේම තියෙන්නේ PCR මගහැරියොත් දේපළවලට සීල් කියලා යම් ආකාරයක අනතුරු ඇඟවීමක් කරන පුවත් වාර්තාවක්. අනතුර දැක අනතුර දැන අනතුරට මුහුණ දෙන නිසි ක්‍රමවේද තිබියදී ඒවා මගහැර යන අයට වැඩ වරදින ලකුණු. PCR පරීක්ෂණ මගහරින පුද්ගලයන් රටට ද්‍රෝහිකම් කරන අය ලෙස සලකා. ඒ වගේම වෛරසය තවත් පුද්ගලයන්ට ව්‍යාප්ත කරන්නන් ලෙස සලකා. ඔවුන්ගේ දේපළවලට මුද්‍රා තැබීමට කටයුතු කරනවා කියලා තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පුටා දක්වමින් අද ලංකාදීපයේ මේ වාර්තාව ගෙනෙන්නේ. මේ තත්ත්වයට යන්නට හේතු වෙන්නේ ජනතාවගේම ක්‍රියාකාරකම්. ඒක තමයි අපිට කියන්න තිබෙන්නේ. මොකද අපිට තොරතුරු වාර්තා වුණා යම් ප්‍රදේශවල PCR වලට මගහරින ප්‍රතික්ෂේප කරන ඒ වගේම ඇතැම් වෙලාවට දැනම තමන් ආසාදිතයෙක් බව සමන් ආශ්‍රිතයෙක් බව විශේෂයෙන් දැන ආසාදිතයෙක්ද නැද්ද කියන එක තහවුරු කර ගැනීම සඳහා සුදු උනන්දුවක් නොදැක්වීම කියන කාරණාවත් මෙහිදී අතිශය වැදගත් වෙනවා. මොකද මෙවැනි වාතාවරණයක සාමූහික වගකීමක් සමාජීය වගකීමක් මේ සමාජ ජීවත් වන්නෙක් විදිහට ඔබ මට කාටත් තිබෙන නිසා. ඒ අතරේ ලංකාදීප පුවත්පතේ අපි මෙන්න මේ වාර්තාවටත් අවධානය දෙමු. කොරෝනා පොකුර 32650ට නැගී 23793ක් සුව වී ගිහින් කියලා අද ලංකාදීපේ වාර්තා කරනවා. මේ වන විට රටේ මේ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ගත්තොත් ඊයේ රාත්‍රිය වන විට 149ක් දක්වා ඉහළ ගිහිල්ලා තිබුණා සමස්ත මරණ සංඛ්‍යාව. ඒ වගේම සමස්ත ආසාදිත සංඛ්‍යාව 32000 ඉක්මවනවා. කොළඹ ඉන් පමණක් කොළඹින් හමුවන ආසාදිතයින් සංඛ්‍යාව 14000 ඉක්මවනවා. මේකයි වර්තමාන තත්ත්වය. මේ තත්ත්වයට මුහුණ දෙන්නට තමයි සෞඛ්‍යාංශ ආරක්ෂකාංශ නිරන්තරව මහ ජනතාවගේ සහයෝගය බලාපොරොත්තු වෙන්නේ. අපි අතරේ දකින තව සුවිශේෂ කාරණාවක් තමයි කොළඹ මහල් නිවාස 6ක් යලි ඇරේ කියන පුවත. ඒත් රෝන්දේ ගහන්න බෑ කියලත් ඊට පහලින් තියෙනවා. අර කොන්දේසි සහිතයි කියලා සමහර වෙනද දැන්වීම් දානවා වගේ තමයි. විවෘතයි හැබැයි රෝන්දේ ගහන්න බෑ. ඒ කියන්නේ අවශ්‍ය ගමන් බිමන් මේ අනවශ්‍ය ආකාරයේ ගමන් බිමන් යාම තන රංචු ගැසීම වහම නැවැත්විය යුතුයි කියන එකයි මේ කියන්නේ. රංජන් කස්තුරි සහ ඉන්දිකා රාමනායකගේ මේ වාර්තාවේ තියෙන කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කර තිබූ මහල් නිවාස යෝජනා ක්‍රම 6ක් සෙනසුරාදා පෙරවරු 6 සිට හුදකලා බවින් නිදහස් කළ බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධාන යුද හමුදාපති ලුතනන්ට් ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා පැවසූ බව එතුමන් උපුටා දක්වමින් අද ලංකාදීපේ වාර්තා කරනවා. කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශ හුදකලා භාවයෙන් මුදා හරිනකොට තවත් ප්‍රදේශ හුදකලා භාවයට පත් කිරීම විශේෂයෙන් කොළඹ ගත්තොත් එහෙම වැල්ලවත්තේ මයුර ප්‍රදේශ වැනි ප්‍රදේශ හුදකලා භාවයට පත් කිරීම පිළිබඳ තොරතුරු අපට වාර්තා වෙනවා. අපි මේ අතරේ බලමු තවදුරටත් වෙනත් වාර්තා මොනවද එක් පුවත්පත්වල පළවෙන. අපි දිනමිනට අවධානය දෙමු. දිනමිනේ සඳහන් වෙනවා දේශීය කොවිඩ් ඔස්වල විද්‍යානුකූල බව කඩිනමින් තහවුරු කරගන්න. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් උපුටා දක්වමින් දිනමින අද කරන මේ වාර්තාව ඇතුළත තිබෙනවා කොවිඩ්-19 සම්බන්ධයෙන් දේශීය වශයෙන් සොයාගෙන ඇති ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධ සම්බන්ධ විද්‍යානුකූල තහවුරු කිරීම කඩිනම් කරන්නයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජාතික පර්යේෂණ සභාවට දැනුම් දීලා උපදෙස් දීලා තිබෙන බව තමයි එහි සඳහන් වෙන්නේ. දැන් මේ දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ඖෂධ පිළිබඳව විවිධ තොරතුරු තිබෙනවා. විවිධ කතා මතිමතාන්තර තිබෙනවා. ඒ අතරේ අපිට දකින්න පුළුවන්කම තිබුණා මේ හිටපු විපක්ෂ නායක එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කර තිබූ ප්‍රකාශයක් යම් පුවත්පතක සඳහන් වෙලා තිබුණා. බියගමදී රනිල් කියයි මෙන්න ලංකාදීපය අද වාර්තා කරනවා අනුමත බෙහෙත් මිස එන්ජින් ඔයිල් බොන්න එපා කියලා එතුමා කියන්නේ. කොරෝනා සඳහා තහවුරු නොකළ ඖෂධ පිළිබඳව රජයේ මැති ඇමතිවරුන් සමාජයට පණිවිඩයක් දෙන්නට යාම වැරදි යයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බියගමදී පැවසුවා කියලා සඳහන් කරන මේ ලංකාදීප පුවත්පතින් උපුටා ගැනීම කිහිපයක් සිදු කළා. ඔබට මෙතෙක් දකින්න නොලැබුණ නිසා මම කැමති ඒ වාර්තා අපේ කැමරාවට හසු කරගෙන ඔබට පෙන්වන්න අවස්ථාව දෙන්න. ප්‍රධාන සිරස්තලයේ ඉඳන් කාරණා කිහිපයක් ඉදිරිපත් කළා. අවසාන වශයෙන් හිටපු අග්‍රාමාත්‍යවරයාගේ මේ ප්‍රකාශය අනුමත බෙහෙත් මිස එන්ජින් ඔයිල් බොන්න එපා කියන ප්‍රකාශය දක්වා අවධාරණය කරන්නේ පිළිගත්
අනුමත විශ්වාස කළ හැකි ඖෂධ ගැන පමණක් විශ්වාසය තබන්න එම නැතුව වෙනත් දේවල් වෙත යොමුවන්නට එපා කියලා. නමුත් අපට තවමත් මේ දේශීය වශයෙන් නිෂ්පාදිත ඖෂධය ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවකුත් නැහැ. නමුත් නිල වශයෙන් පිළිගැනීමේ හැකියාවකුත් උදා වී නොමැති බව තමයි පැහැදිලි ලෙස කියන්නට තිබෙන්නේ. ඒ සමග අපි දිවයිනට යමු. දිවයිනේ තියෙනවා කොවිඩ් දේශීය ප්‍රතිකාර සහ ඖෂධ පිළිබඳ විද්‍යානුකූල තහවුරු කිරීම කඩිනම් කරන්න කියලා අග්‍රාමාත්‍යවරයා කරපු ප්‍රකාශය තවදුරටත් වාර්තාකරණයේ යෙදෙනවා. අද දිවයින පුවත්පත ඒ ඊටාම වැදගත් වෙන නිසා කොරෝනා ආසාදිත තවත් 489ක් සුවය ලබති. පෙරේදා මරණ දෙකක් මරණ ගන්න 149ට නැගී කොළඹ මහල් නිවාස 10ක් අගුළුවාරිය කියලා අද දිවයින පුවත්පත වාර්තා කරලා තිබෙනවා අපිට දකින්නට පුළුවන්. ඔය අතරේ දිවයින ප්‍රධාන වාර්තා දකින්න තිබෙන මෙහෙම කාරණාවක්. කොරෝනා දුස්තර පාටි දැමූ ගම්පොළ පෞද්ගලික රෝහල දින 4න් යලි ඇරලා. මේක ටිකක් මතභේදයට තුඩු දිය හැකි සිරස්තලයක් වෙන නිසා අපි වැඩිදුර කියවා බලමු. ගම්පොළ ශික්ෂණ රෝහලේ කොරෝනා ආසාදිත වෛද්‍යවරයෙකු ඔහුගේ ස්ථානමාරු වෙනුවෙන් සාදයක් පැවැත්වීමට යොදාගත් ගම්පොළ නගරයේ පෞද්ගලික රෝහලක් 21 වනදා වසා දැමීමට පියවර ගත්තද දින 4ක් ගත වීමට පෙර ඒ අලිත් 10 වනදා විවෘත කර පවත්වාගෙන යාම පිළිබඳව නගරවැසියෝ විමතිය පළ කරයි කියලයි තවදුරටත් සඳහන් වෙන්නේ. එතරම් හොඳ තත්ත්වයක් නෙවෙයි, අනතුරුදායක තත්ත්වයක් විදිහට තමයි අපට එය දකින්නට ලැබෙන්නේ. ඊළඟට අපි බලමු එක් පුවත්පත්වල ප්‍රධාන පුවත් වාර්තා මොනවාද අද දවසේ උපුටා ගන්නට තිබෙන. අරුණ සුවිශේෂ වාර්තාකරණයක යෙදෙනවා. නත්තලට රට වහන්නේ නැහැ. දැන් මේ වෙනකොට සමාජය තුළ කතා බහක් ඇති වී තිබෙනවා. එළබෙන උත්සව සමයේ නත්තල 25 වෙනිදා ඒ සිකුරාදා දවසක්, සෙන්සුරාදා ඉරිදා 26 27 ආයි 28 සඳුදා 29 අඟහරුවාදා ඒ පොහොය දවසේ නිසා මේ දින කිහිපෙ ඉලක්ක කරගෙන යම් ප්‍රදේශ උදකලා කිරීමක් රටවසා දැමීමකට යාවිද කියන සැක සංකා ජනතාව තුළ ඇති වෙලා තිබෙනවා. සාමාන්‍යයෙන් පහුගිය කාලවල මේ කොවිඩ් වසංගතය පාලනය කර ගැනීම සඳහා එවැනි ක්‍රියාමාර්ග මෙරට සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවලට ගැනීමට සිදු වූ නිසා. නමුත් තරුණ වාර්තා කරනවා තිස්ස රවින්ද්‍ර පෙරේරාගේ මේ වාර්තාවේ එළඹෙන නත්තල වෙනුවෙන් රට වැසීමට දැනට කිසිම සූදානමක් නැහැ කියලා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ලෙතනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කළ බව කියන ප්‍රකාශයක් උපුටාගෙන අරුණ එලෙස වාර්තාවක් ගෙනවිත් තිබෙනවා. නමුත් එහෙමයි කියලා වෙන කාලවල නත්තල සැමරූ ආකාරයට එහෙම නැත්නම් වෙන කාලවල පරණ අවුරුද්දෙන් අලුත් අවුරුද්දකට මාරු වූ ආකාරයට කටයුතු කිරීමේ හැකියාවක් නොමැති බව අවබෝධ කරගෙන ජනතාවක් විදිහට වගකීම් සහගතව හැසිරීමත් ඊටාත්ම වැදගත් වෙන බවත් අපි විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. ඊට පස්සේ අපි අවධානය යොමු කරමු අද මව්බිම පුවත්පතට. මව්බිම මොනවද කියන්නේ? මව්බිමේ ප්‍රධාන සිරස්තලයක් අපට දකින්න පුළුවන්කම තිබෙනවා ජාතික ආරක්ෂාවට අධ්‍යයන ආයතනයක් පිහිටුවීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපුටා දක්වමින් කර තිබෙන වාර්තාකරණයක්. ජාතික ආරක්ෂාව සඳහා අධ්‍යයන ආයතනයක් රටක ප්‍රමුඛ කාර්යයක්. ඒ වගේම තමයි රටක රජයක් මගින් සැලසිය යුතු සේවාවන් අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා රටේ ආරක්ෂාව. මෙවර අයවැය තුළිනුත් සැලකිය යුතු ආකාරයක මුදල් වෙන් කිරීමක් ආරක්ෂක අංශ සඳහා සිදු වී තිබෙනවා. ක්ෂේත්‍රයේ සඳහා සිදු වී තිබෙනවා. එවැනි පසුබිමක මේ සඳහා අධ්‍යයන ආයතනයක් පිහිටුවන බව තමයි ජනාධිපතිවරයා උපුටා දක්වමින් අද මව්බිම වාර්තා කරන්නේ. ඒ අතරේ අපිට දකින්න පුළුවන්කම තිබෙනවා මව්බිමේ ප්‍රධාන සිරස්තලයේ විදියට වන්නිල ඇත්තෝ මහවැලියට නඩු දාන්න යති. අක්කර 6000ක වන ඉඩම් සමාගම් 15කට විකුණූ බවට චෝදනා කියලයි එහි තවදුරටත් සඳහන් වෙන්නේ. මෙය අපි වැඩිදුර කියවා බැලිය යුතුම වාර්තාවක් කියලා හිතෙනවා. ඇයි මේ වන්නිලැත්තන් මෙවැනි ක්‍රියාමාර්ගයකට එන්නට තරම් මෙහි බරපතල භාවය කුමක්ද කියන එක. අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය පොල්ලේ බැද්ද ගම්මානය ආශ්‍රිතව ගල්වලයාය රජයේ වනාන්තරයේ රක්ෂිත භූමියේ ඉදිවන දැවැන්ත භූමියේ සිදුවන දැවැන්ත පරිසර විනාශයෙන් අතර නොකළහොත් ඊට එරෙහිව අධිකරණය හමුවට යන බව ආදිවාසී නායක වනස්පති වන්නිල ඇත්තන් සඳහන් කර සිටී කියලයි සඳහන් කරන්නේ. මෙම රජයේ වනාන්තරය දින 30කට අඩු කාලයක් තුළ අක්කර 100 ගණනක් මහා පරිමාණ ඩෝසර් යන්ත්‍ර උපයෝගී කරගෙන එලි පෙහෙලි කරමින්
පරිසර විනාශයක් කරන අන්දම ආදිවාසී ናයකයා ඒ ප්‍රදේශයට ගොස් සියැසින්ම දැක බලාගත්තු බවයි සඳහන් කෙරෙන්නේ. අපේ කාලේ සියටල් අපේ වන්නිල ඇත්තෝ මේ මැදිහත් වෙන්නේ ඉතාමත්ම අගනා වටිනා කාර්යයකට. මොකද එතුමන්ලාට තමයි මේ පරිසරයේ එක්ක වැඩි බැඳියාවක් තිබෙන නිසා පරිසරයාගේ වටිනාකම දැනෙන්නේ. ඒ වාර්තාවේ හැටියට තිබුණ මහා යන්ත්‍රෝපකරණ සූත්‍රය යොදාගෙන මාසයක කාලයක් ඇතුළත දින 30ක කාලයක් ඇතුළත දැඩි විනාශයක් සිදු කරලා තියෙනවා කියලා අක්කර ගණනක භූමි භාගයකට. මේ කාරණාවත් එක්ක අපිට ඔළුවට එන ඊළඟ කාරණාව තමයි වනාන්තරයක් විනාශ කරන්න මේ දින 30කට අඩු කාලයක්. එමෙ නැත්නම් මේ මාසික කාලයක් සෑහීමට පත් වුණාට මේ විනාශ කරපු ගහවැල වැඩෙන්න වැවෙන්න අවුරුදු කීයක් නම් ගත වෙලා ඇද්ද? සිය ගණනක් එහා ඉතිහාසයක් තියෙන මේ භූමියට උරුමකම් කියන මහා වනස්පතියෝ බිම වැටිලා ඇති. ඒ නිසා මේ ඊටාම බරපතල තත්ත්වයක් මේ ගැන වහාම අවධානය යොමු යුතුයි කියලා අප විශ්වාස කරමින් තමයි මව්බිම කරන හෙළිදරව් කිරීම මෙලෙස වාර්තා කරන්නේ. අපි ඒ අතරේ විරාමයකුත් ගන්නට ඕනේ. තවත් සුවිශේෂ පුවත් වාර්තා කිහිපයකුත් අද අපට මුණ ගැසෙනවා පුවත්පත් ආශ්‍රිතව. එකකට එකක් වෙනස් විවිධ වාර්තා අපට දකින්න පුළුවන්කම තියෙද්දී අපි දිනමින පුවත්පතේ මෙන්න මේ වාර්තාවටත් අවධානය දෙමු. යහපාලන ප්‍රබලයා අර්ජුන් මහේන්ද්‍රන් රහසිගතව රටින් පිට කළා. හිටපු ජනපති මෛත්‍රීගේ ප්‍රකාශයක් ඔබ සම හමුවේ දිගහැරී කියලාද වාර්තාවක් අපට දකින්න පුළුවන්කම තිබෙනවා. මේ දිනමින කරන වාර්තාකරණයේ හිටපු ජනාධිපතිවරයාගේ රුව සහිතව මේ පුවත වාර්තා කරලා තිබෙනවා. යහපාලන ප්‍රබලයා අර්ජුන් මහේන්ද්‍රන්ව රහසිගතව රටින් පිට කළා කියලායි එතුමාද චෝදනාවක් විදියට මේ කාරණාව ඉදිරිපත් කරන්නේ. එතකොට මේ ප්‍රබලයෝ මොන පාලනයේ හෝ ප්‍රබලයෝ පිළිබඳව නීතිය ක්‍රියාත්මක වන්නේ කොහොමද දුබලයන්ට සාපේක්ෂව කියන එක පිළිබඳව රටේම ජනතාව බලාගෙන ඉන්න කියන එකත් සඳහන් කරන්න ඕනේ. මේ ප්‍රකාශ නිකුත් කරන ප්‍රබලීන් පිළිබඳවත් ඒ කාලයේ සිදු වුණු ක්‍රියා කලාපයන් පිළිබඳව යම් යම් විවේචන තිබෙනවා. ඒ පිළිබඳව බොහෝ මතභේදාත්මක තත්ත්වයන් තිබෙනවා. ඒ නිසා ඒ සම්බන්ධව කොහොමද කටයුතු කරන්නේ කියන එක ජනතාව අවධානයෙන් ඉන්නේ. මේ අතරේ තියෙනවා පාටලිය ඇතුළු පිරිසක් ජාතික හෙළවුරු මේ හැර යති කියලා මේ විවිධාකාරයෙන් විවිධ පුවත් වාර්තා තුලින් අපට කියවන්න පුළුවන්කම තියෙද්දී අරුණ වාර්තා කරනවා උපසභාපතිකම ගන්න ඉවත් වූ චම්පිකට දුරකථනයෙන් ඇමතුම් විද්වත් සංවිධානයකුත් හදන්නේයි කියලයි ඒ සඳහන් කරන්නේ. ජාතික හෙළවුරුමෙන් ඉවත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවකට සමගි ජන බලවේගයේ උපසභාපති ධුරය ලබා දීමට එම පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සූදානම් වන බව පැවසේ කියලා තියෙද්දී අද මව්බිම මේ පිළිබඳව කරන වාර්තාකරණයේ තියෙන්නේ චම්පිකගේ තනතුරු උන්මාදයෙන් සජබ අවුලක. එජාපේ ජ්‍යෙෂ්ඨයන් කළුතරින් ගම්පහින් එකට ආ රාජිත ෆොන්සේකා කොළඹින් පහට ආ පාටලීට වඩා වටිනවා කියලා ඊට පහලින් සඳහන් කරනවා. එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කළ ජ්‍යෙෂ්ඨම පිරිසක් සමගි ජන බලවේගයේ පිහිටුවා ගද්දී සජිත් ප්‍රේමදාස මැතිතුමා එකට කඳවුරු බැඳගත්තා. නමුත් ඒ වන විටත් සහයෝගය ලබා දුන්නාට හවුල්කාර පක්ෂයක් විදිහට හවුල්කාර කණ්ඩායමක් විදිහට විශේෂයෙන්ම පාටලී චම්පික රණවක මැතිතුමාන්ලා මැතිවරණවලට ඉදිරිපත් වුණාට ඔවුන් වෙනම කණ්ඩායමක් විදිහට තමයි එක්කාසුනේ සමගි ජන බලවේගයටම දැන් සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙනවා කියලා කියනවා. නිකම්ම නෙමෙයි ලොකු තනතුරකුත් එක්ක ඒ පිළිබඳව ඉදිරියේදී බලන්න පුළුවන් වෙයි. නමුත් මේ තනතුරු ප්‍රදානය කිරීම ඇතුළත නැති අවුලක් සමගි ජන බලවේගය තුළ ඉදිරියේදී නිර්මාණය වේවි කියලා තමයි බොහෝ දෙනා මේ වන විට විශ්වාසයෙන් ප්‍රකාශ කරන්නේ. කෙසේ වෙතත් ඔය අතරේ අපිට දකින්න පුළුවන්කම තිබෙනවා මේ තනතුරු ගැන කියනකොට තාම හිස්ව තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිසු මන්ත්‍රී ධුරය පිළිබඳව දිනමින වාර්තාවක තියෙනවා. එජාප ජාතික ලයිසු මන්ත්‍රී ධුරය ලබන මාසයේදී එකට පුදුමාකාර බාලගිරි දෝෂයක් තිබෙන මන්ත්‍රී ධුරයක්. කෙසේ වෙතත් ලබන මාසය කියලා කියන්නේ ලබන අවුරුද්දේ ලබන ජනවාරියේදී ඒ ජාතික ලයිසු මන්ත්‍රී ධුරයට සුදුසෙක් පත් කරන එවන බව තමයි නියෝජ්‍ය මහලේකම් නියෝජ්‍ය නායකතුමා රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කර තිබෙන්නේ. ඊළඟට අපිට දකින්න පුළුවන් මහර සිද්ධිය ගැන ප්‍රකාශ 255ක් නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ඔපුටා දක්වමින් දිනමිනේ කර තිබෙන තවත් වාර්තාකරණයක් මහර සිද්ධිය පිළිබඳව අපි දැක්කා. මේ ගැන තවත් පුවත් වාර්තා තුලත් යම් යම් කාරණා අඩංගු වෙලා තිබුණා. මේ මහර සිද්ධිය පිළිබඳව මහර කැරැල්ලට මුල්ලු 100කට නඩු. මේ මව්බිම පුවත්පතේ අද මේ පිළිබඳව තිබෙන වාර්තාකරණය. ඒ අතරේ අපිට දකින්න පුළුවන්කම තිබෙනවා පොලිසියේ ස්ථානමාරු ජනේරුවේ කියලා මාධ්‍ය ප්‍රකාශකතුමන් උපුටාගෙන දිනමින කරන තවත් වාර්තාකරණයක් අද දවසේ අපට කියවන්නට ලැබෙනවා. ආණ්ඩුව කොවිඩ් පාලනය අතහැරලා කියලා
ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුගේ ප්‍රකාශයක් අද අපට දිනමින පුවත්පතේ දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ අතරේ අපි මව්බිම පුවත්පතට අවධානය දෙමු. මෙතෙක් උපුටා නොගත් වාර්තා තිබෙනවා. පළාත් සභා පවත්වන්න කැබිනට්ටුවට අද යෝජනාවක් කියලා පුවත් වාර්තාවක් දකින්න පුළුවන් මේ මව්බිම පුවත්පතේ සඳහන් වෙන්නේ. ඊළඟට තියෙනවා දිසානායක මහත්තයා දැන් සනීපෙන්ද කියා ශාෆිට ඇප ලැබුණදා රිෂාඩ් දුරකථනයෙන් ඇහුවා. කුරුණෑගල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමන් උපුටාගෙන මව්බිම කරන වාර්තාකරණයක්. මේට සමාන පුවත් වාර්තාවක් අපට දකින්නට පුළුවන්කම තිබුණා තවත් පුවත්පතක නිසා අප ඒ වෙතත් අවධානය දෙමු. ඒ දිවයින පුවත්පත. ශාෆිට ඇප ලැබුණදා රිෂාඩ් මට කතා කර සනීපෙන් ඉන්නවාද දැන් සතුටුයිදයි ඇහුවා. කුරුණෑගල හිටපු SSP පාස්කු කොමිසමේදී කියයි කියලා අද දිවයින මේ කාරණාව වාර්තා කරලා තියෙනවා. ඔය අතරේ සමගි ජනබලවේගයට අදාළ කාරණා කිහිපයක් අපි කතා කරාට මේ තවත් පුවත් වාර්තාවක් දෙමළ මුස්ලිම් පක්ෂ අපේක්ෂකයන්ට සජබේ නාම යෝජනා නැහැ කියලා ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා උපුටා ගනිමින් අද දිවයිනේ වාර්තාවක් දකින්න පුළුවන්. ඒ සමග තියෙනවා සිංගප්පූරුවට සහ මැලේසියාවට ශ්‍රී ලංකන් ගුවන් ගමන් අරබයි කියලා දිවයින වාර්තාකරණයක්. කොරෝනා නිසා සාධ්‍ය වූ වාස් වැලිකඩින් IDH අවයි කියලා තවදුරටත් සඳහන් වෙනවා. පෑලියගොඩ මැනින් තොග වෙළඳාමට අද ඇරෙයි කියලත් තවත් පුවතක් දිවයිනේ අපට මුණ ගැසෙනවා. ඊළඟට අපි මෙතෙක් ලංකාදීප පුවත්පතේ පළ වූ නමුත් උපුටා නොගත් වාර්තා කිහිපයකට අවධානය යොමු කරමු. ඒ අතරේ පළාත් ඡන්දයේ ගැටලිහන්න කැබිනට්ටුවට අද යෝජනාවක් කියන කාරණාවට ලංකාදීපේත් අවධානය යොමු වෙලා තිබෙනවා. ඒ වගේම ඇමරිකාව අද එන්නත විදී කියලා තවත් වාර්තාවක් අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. මහා බ්‍රිතාන්‍යය පසුගියදා එන්නත පරිහරණය කිරීම ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව යම් යම් ආසාත්මිකතා යම් යම් පුද්ගලයන්ට ඇති වී ඇති බවත් දැනට තොරතුරු වාර්තා වෙනවා. ඔය අතරේ මේ දේශපාලන පටලැවිල්ලක් පිළිබඳව ලංකාදීපේ තියෙනවා මහියංගනේ එජාප පොහොට්ටු දෙපිරිසක් පොලිසිය ළඟ ගුටි කෙල්ලගෙන 12ක් රෝහලේ කියලයි එහි තවදුරටත් සඳහන් වෙන්නේ. ඊළඟට අපි අරුණ පුවත්පතට එමු. අරුණේ ප්‍රධාන සිරස්තලයේම ලියවෙන්නේ මෙහෙමයි. රුපියල් කෝටි 300ක කුඩු ජාවාරමේ සැලසුම් කරු දේව ගැතිවරේ මිනිස් ජාවාරමකටත් හවුල් මෝරු එන්නැද්දි හාල්මැස්සු අල්ලපු සුරාබදු නිලධාරීන්ගේ වැඩත් එළියට කියලායි සඳහන් වෙන්නේ. මේ වැටලීම කරලා සුරාබදු දෙපාර්තමේන්තුව ඉතිහාසයේ කළ දැවැන්තම වැටලීම විදිහට හැඳින්වුවා මේ වැටලීම සහ එපමණක් නෙවෙයි මාධ්‍ය හමුවේ මේ පිළිබඳ තොරතුරු රැසක් අනාවරණ කරනු ලැබුවා. නමුත් ඒ ගෞරවය ලැබිලා ඒ උණුසුම මැකී යන්නටත් පෙර ආතුවම චෝදනාවකුත් ඔවුන්ට එල්ල වෙනවා. තෝරු මෝරු ඉන්නැද්දි හාල්මැස්සු තමයි මේ අල්ලන්නේ කියන එක පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුව කෙසේ වෙතත් සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් කපිල කුමාරසිංහ මහතාත් පසුගියදා අප සමග පිළිසඳරක යෙදෙමින් සඳහන් කළේ ඒ සම්බන්ධව තිබෙන ප්‍රතිපාදන ඒ සම්බන්ධව තිබෙන පිරිස් බලය හිඟවීම බරපතල ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා කියලා මේ වැටලීම්වලදී. නමුත් තියෙන සම්පත් වලින් උපරිම ආකාරයක ප්‍රයෝජන ගන්නට සහ උපරිම ආකාරයක වැටලීම් ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන බව තමයි එහි සඳහන් වුණේ. විදුලිය මිලට ගන්න යෝජනාව කැබිනට්ටුවෙන් ප්‍රතික්ෂේප කරේ කියලා පුවත් වාර්තාවක් දකින්න පුළුවන්. විදුලිය හිගයක් ඇතිවන බව ප්‍රකාශ කරමින් ලබන වසරේදී කියන්නේ 2021 පෞද්ගලික බලාගාර 3කින් මෙගාවොට් 270ක ටෙන්ඩර් වලින් තොරව මිලදී ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය කර ඇති යෝජනාව ඇමති මණ්ඩලය මෙසේ ප්‍රතික්ෂේප කර බවයි තවදුරටත් සඳහන් වෙන්නේ. ඉන් පස්සේ අපි තව දුරටත් දකිනවා එම පුවත්පතේම මෙහෙම වාර්තාවකුත් දෙවෙනි රැල්ලෙන් වැටුණු ලංගමට රුපියල් මිලියන 2900ක් පාඩු වෙලා කියලා පුවත් වාර්තාවකුත් තියෙනවා. මව්බිමේ තියෙනවා විජිතපුර ඩෝසර් කරන්න ගිය 10ක් ක්‍රිමාන් සෙල්ලිපියක් මිරිස් අඹරන්න අරන්. ඉතිහාසයක් පිළිබඳව මේ අතීතය පිළිබඳව හරි හැටි වැටහීමක් නැතිකමද එහෙම නැත්නම් හිතාමතාමද මේ කියන එකයි අපට පැන නගින ගැටලුව. කෙසේ වෙතත් ඉතිහාසයේ එසේ විනාශ කරන්නට පුළුවන් රටක් නොවන බව මේ රටට තිබෙන මහා හැඟි වටිනාකම් වලින් එකක් අපේ රටට තිබෙන. ඉතින් ඒ නිසා ලෙස අවධානය යොමු වීම එක පැත්තකින් සතුටට කාරණාවක්. ඊට පහලින් තියෙන ඡායාරූපය හරි විශේෂයි. අප මව්බිම පුවත්පතේ මුල් පිටුවේ දකින්නේ ඔන්ලයින් ඉගෙන ගන්න දුක් විඳින දරුවෝ කියලා ගහක් උඩ ඉන්න පුංචි පුතෙක්. ඒ වගේම වතුර ටැංකියක් උඩ නැගලා මේ ඔන්ලයින් ඉගෙන ගන්න උත්සාහ කරන මේ
සිග්නල් හොයාගන්න උත්සාහ කරන දරුවෝ ටිකක් දැක්වෙන ඡායාරූපයක් අපිට මේ දකින්න පුළුවන්කම තිබෙන්න මව්බිම පුවත්පතේ ඒ හරහා අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න කොහේ හරි ඉඳන් ඉගෙන ගන්න තියෙන ආසාවට දරන ප්‍රයත්නය. ඉතින් රටේ අනාගතය ගැන හිතනකොට මෙවැනි වසංගත ව්‍යසන අපට තවදුරටත් නොවේවි කියන විශ්වාසයෙන්ම කටයුතු කරන්න බැරි නිසා මේවට මුහුණ දීම සඳහා අනාගතය සාක්ෂාත් කර ගැනීම යටිතල පහසුකම් දියුණු කිරීමේ ඇති වැදගත්කම අදාළ තැන්වලට පෙන්වා දෙන සුවිශේෂ වාර්තාවක් විදිහට මේ අපට සලකන්නට පුළුවන්කම තිබෙනවා. අතර අපි අවසන් වාර්තාව විදිහට උපුටා ගැනීමට සූදානම් වෙන්නේ යකාගෙත් net පැහැර ගන්නට සමත්කම් දක්වා LPL තරගාවලියේ ප්‍රථම අවසන් පූර්ව තරගය ගාලු කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර පැවති තරගය කෙසේ වෙතත් කොළඹ කිංස් පරදා තියුණු ජයක් අත් කර ගන්නට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමතුනා. මෙතන මේ තියෙන ජයග්‍රහණයම නෙමෙයි අප දකින සුවිශේෂ තත්ත්වයන් කීපයක් තිබෙනවා. පටන් ගන්න ඕන මෙන්න කියලා තියෙනකොට ලසිත් මාලිංග ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයා නායකත්වයේ ප්‍රතික්ෂේප කරද්දී ෂයිඩ් අෆ්රිඩි ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙක් නායකත්වයට පත් වෙලා ඉඳද්දී ඔහුට අතරමඟදී පෞද්ගලික කාරණාවක් නිසා කණ්ඩායම හැර යන්නට වෙද්දී නිසි නායකයෙක් නිත්‍ය නායකයෙක් නොමැතිව ඔවුන් කළ මේ පෙරලිය පිළිබඳව කවුරුත් කතා කරනවා. අද තියෙනවා දෙවැනි අවසන් පූර්ව තරගය යාපනය සහ දඹුල්ල අතර. අපි බලමු මේ තරගයේ ජය කවුරු සතු වේවිද. ඔවුන් තමයි ගෝල් ග්ලැඩියේටර්ස් සමග 16 වෙනිදා අවසන් තරගයට එළඹීමට සූදානම්ින් සිටින ලංකාව තුළ බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන උන්මාදයක් බවට LPL දැන් පත්ව ඇති බවකුත් අපට පේන්න තිබෙනවා. අපි එමනම් විරාමයක් කරන්නට සූදානම්. විරාමයෙන් අනතුරු අද දවසේ පිළිසඳර තාම සුවිශේෂී කතා බහකට අප සියල්ල සූදානම්ින් ඉන්න නිසා අපට විශේෂයෙන් ආරම්භ කරනවා. මේ තුල තාම වැදගත් කාරණා ජාතික මේ වශයෙන් වැදගත් කාරණා කීපයකට අපි අවධානය දෙන්න සූදානම්. මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රිය අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමන් එක්ක සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.